PTE Labs, the Magical PTE Studies Center. Hello guys, මේ quick video එක අද මම කරන්න හිතුවේ ඔයගලන්ට CCL ගැන තියෙන පුංචි ප්‍රශ්න ටිකකට ආන්සර් එකක් දෙන්න. මොකද්ද මේ CCL exam එක? මේක PTE වෙනුවට ඔයගලන්ට කරන්න පුළුවන් නැත්නම් IELTS වෙනුවට කරන්න පුළුවන් alternative exam එකක්ද? එහෙම නැත්නම් මේ CCL exam එක ලංකාවේ කරන්න පුළුවන්ද? වෙන කොහේ රටකට ගිහිල්ලා ඔයගොල්ලෝ ඒකට අවශ්‍ය කරන වීසා එකක් අරගෙන ගිහින් මේ exam එක කරලා එන්න ඕනේද? කොහොමද මේකේ process එක? මේකට training provider කෙනෙක් ඉන්නවද? මේකේ scoring mechanism එක මොකක්ද? exam එක මොන වගේද? මේක කොච්චර දුරට අමාරුයිද? ඔය කියන ප්‍රශ්න ගොඩාක් ප්‍රශ්න ප්‍රමාණයක් තිබුණා අපේ ස්ටුඩන්ට්ස් වට අපේ ඉන්කෝව කරන කට්ටියට. ඉතින් ඒකින්ද මේ ප්‍රශ්න ටිකට ඔයගලන්ට ආන්සර්ස් ටිකක් ප්‍රොවයිඩ් කරන්න තමයි අද මේ ෂෝට් වීඩියෝ එක කරන්න හිතුවේ. CCL කියලා කියන එක්සෑම් එක ඒකේ CCL කියලා කියන්නේ අපි ෂෝට් ෆෝම් එකෙන් Credential Community Language කියන එක්සෑම් එක තමයි අපි මේ CCL කියලා කියන්නේ. තව පිරිසක් කියනවා මේකට නාටි CCL කියලා. ඒත් මේ නාටි කියන එක්සෑම් එක ඒකේ එක version එකක් තමයි CCL කියන exam එක ඔයගලට අලුතෙන් introduce වෙලා තියෙන්නේ. මේක ලංකාවට ටිකක් අලුත් වුණාට 2018 ඉඳලා ඕස්ට්‍රේලියාවල තියෙන exam එකක්. මේක අදටත් available වෙනවා. එතකොට මේ නාටි කියන exam එක Australian migration system එක ඇතුලේ ඉතිහාසයේ නම් තිබුණ exam එකක්. ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ සාමාන්‍ය English අපි IELTS හරි PTE හරි කරලා ඔයගොල්ලෝ points අපි දන්නවා claim කරනවා. ඔයගොල්ලන් 65 plus PTE වලට තියෙනවා නම් ඔයගොල්ලන් 10 points ගන්න පුළුවන්. 79 plus PTE වලට තියෙනවා නම් 20 points ගන්න පුළුවන්. ඒ වගේම ඔයගොල්ලෝ නාටි කියන exam එක complete කරලා තියෙනවා නම් extra 5 points ඔයගොල්ලන්ට අරගන්න පුළුවන්කමක් තියෙනවා. මේකත් fulfill කරගෙන. මේ exam එක නාටි කියන exam එක ටිකක් අමාරු exam එකක්. ඔයගලන්ට ලියන්න, කතා කරන්න සෑහෙන ටිකක් වැඩ ප්‍රමාණයක් තියෙන ටිකක් complicated exam එකක් තමයි නාටි කියන exam එක. ඒ වගේම ඒ exam එක පාස් වුණොත් ඔයගලන්ට translator කෙනෙක්, interpreter කෙනෙක් විදිහට ඕනම government institution එකක එහෙම නැත්නම් ලෝකේ ඕනම තැනක ඔයගලන්ට වැඩ කරන්න ඒ අවශ්‍ය කරන certification එක තියෙනකොට නාටි exam එක පාස් නම්. නමුත් ඒගොල්ලෝ 2018 ඔස්ට්‍රේලියන් ගවර්න්මන්ට් එකෙන් අලුතෙන් exam version එකක් introduce කළා මේ නාටි CCL කියන exam එක. මේ exam එක අර නාටි exam එක තරම් අමාරු නෑ. හරිම ලේසි පුංචි exam එකක්. මේකෙත් ඔයගලන්ට අර නාටි exam එක වගේම 5 points ඔයගලන්ට extra 5 points ඔයගලන්ගේ EOI system එක ඇතුලේ ඔයගලන්ට claim කරන්න පුළුවන්කම option එක දීලා තියෙනවා. නමුත් translator කෙනෙක්, interpreter කෙනෙක් විදිහට ඔයගලන්ට වැඩ කරන්න අවසර නැහැ. එතන විතරයි මේකේ වෙනස තියෙන්නේ. හේතුව මේ exam එක අර exam එකට වඩා ගොඩාක් සරල version එකක්. හරි ලේසියෙන් Tamanට අවශ්‍ය කරන score එක ගන්න පුළුවන්. ඒතර මේ exam එකේ overview එක මම කිව්වොත් කලින් මේ exam එක කරන්න නම් ඕගොල්ලෝ මේක originally Australian made exam එකක්. ඔයගොල්ලෝ අනිවාර්යෙන් ඕස්ට්‍රේලියාව වලට visiting visa එකක් දාගෙන ගිහිල්ලා test date එකක් book කරලා accommodation arrange කරගෙන ටිකක් ලොකු investment එකක් කරලා තමයි මේ exam එක කලින් ඔයගොල්ලන්ට through කරගන්න පුළුවන්කම තිබුණේ. ඒක සාමාන්‍ය ලංකා මුදලේ ලක්ෂ 5ක 6ක විතර project එකක්. නමුත් දැන් මේගොල්ලෝ අලුතෙන් මේ exam එක online base කරා. ඒක දැන් ඔයගොල්ලෝ කිසිම exam center එකකට යන්න visa අරගෙන ඕස්ට්‍රේලියාවට යන්න එහෙම අවශ්‍යතාවයක් නැහැ. තමන්ගේ ගෙදර ඉඳලා මේ exam එක කරගන්න පුළුවන්. කිසිම exam center එකකට යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම dates availability එක දැන් කලින් වගේ නෙමෙයි. සාමාන්‍ය සති දෙකක් ඉස්සරහට වගේ ඔයගොල්ලන්ට dates book කරගන්න හොඳටම පුළුවන්කම තියෙනවා දැන් exam එකේ. මේ exam එක හරිම ලේසි පුංචි exam එකක්. මේ exam එකේ time එක සාමාන්‍යයෙන් විනාඩි 10ක් විතර යන්නේ මේ exam එක ඔයගොල්ලන්ට කරන්න. විනාඩි 10ක් ඇතුළත exam එක complete වෙනවා. extra 5 points ඔයගොල්ලන්ට claim කරන්න පුළුවන් වෙනවා. ඒතර මේ exam එකට අපි කියනවා 5 golden points කියලා. ඒ එහෙම කියන්නේ. එහෙම කියන්නේ අපි දන්නවා Australian point system එක ඇතුලේ ඕගොල්ලන්ට PT academic වලට 65 plus එහෙම නැත්නම් 79 plus තිබුත් 20 points ගන්න පුළුවන්. ඒකත් එක්ක මේක ගත්තොත් තව extra 5 points එක all together 25 points. ඒ කියන්නේ ඒක තමයි ඕගොල්ලන්ට මේ EOI system එක ඇතුලේ ඔයාගේ language skill එක පෙන්වලා ඔයාට claim කරන්න පුළුවන් maximum point ප්‍රමාණය 25 points. එතකොට මේක ගත්තාම ඔයගොල්ලෝ මේ system එක ඇතුලේ ඔයගොල්ලන්ගේ application එක prioritize වෙනවා. ඔයගොල්ලන්ට ඉක්මනට invitation එක ගෙන්න ගන්න ඒක සෑහෙන්න හොඳ අවස්ථාවක් වෙනවා. ඒකින්ද තමයි අපි මේකට කියන්නේ 5 golden points. මේ application එක ඇතුලේ English වලට ආපහු ඔයගොල්ලන්ට claim කරන්න points නැහැ. මෙතනින් එහාට PT වලට 79 plus උත් CC වලට 5 points උත් ඔයගොල්ලෝ claim කරන්න පස්සේ මේ exam එක දැන් මේගොල්ලෝ Microsoft Teams පාවිච්චි කරලා online exam එක දැන් conduct කරන්නේ. ඒකට ඒක හරිම ලේසි. exam එක ගන්න test එක කරන ඕගලන්ටත් ඒ handle කරන examiners ලටත් ඒ part එක දැන් හරිම ලේසි part එකක් වෙලා තියෙනවා මේ exam එක කරගෙන යන්න. ඊළඟ දේ මේ exam එක
ඇයි මෙච්චර ලේසි කියන්නේ? මොකද්ද මේක ලේසි වෙන්න හේතුව? දැන් ගොඩාක් කට්ටිය ටිකක් ට්‍රාන්ස්ලේෂන් කිව්වම සාමාන්‍ය ඉංග්‍රීසි එක්සෑම් එකක් කරනවටත් වඩා බයයි මට ට්‍රාන්ස්ලේට් කරන්න තරම් දැනුමක් නැහැ නේ කියලා. මේකේ එහෙම අවශ්‍යතාවයක් නැහැ. මේකේ අපි සිංහල භාෂාවේ සම්පූර්ණ දැනුමත් ඉංග්‍රීසි වල සම්පූර්ණ ඒ කියන්නේ අපි කිව්වොත් නිකන් ඉතිහාසය කතා කරන්න පුළුවන් මට්ටමට ඉංග්‍රීසි ලෙවල් එකවත් ඉතිහාසය කතා කරන්න පුළුවන් මට්ටමට සිංහල භාෂාවත් ඔයගලන්ට පුළුවන් වෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඒකට හේතුව ඔයගලන්ට මේකේ ට්‍රාන්ස්ලේට් කරන්න තියෙන්නේ සාමාන්‍ය එදිනදා ජීවිතයේ ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් මොකක් හරි කන්වර්සේෂන් එකක් කරගෙන යන ඒ වගේ රියල් සිනාරියෝ එකක් තමයි ඔයගලන්ට ට්‍රාන්ස්ලේට් කරන්න තියෙන්නේ. උදාහරණයක් විදිහට මම පැහැදිලි කළොත් හිතන්න සිලෝන් ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකට CEB එකට ඔයා කෝල් එකක් අරගෙන ඔයාගේ දෛනික ගැටලුවක් පිළිබඳ කතා කරනවා. ඔන්න ඔය කන්වර්සේෂන් එක තමයි සිංහල එක ඉංග්‍රීසි වලටත් ඉංග්‍රීසි එක සිංහලටත් ට්‍රාන්ස්ලේට් කරන්න තියෙන්නේ. ඒක ඔයගොල්ලන්ට ලියන්න නෑ. වචනෙන් මේකේ අර්ථය එළියට එන විදිහට දෙපැත්තට කතාව ඔයගොල්ලන්ට ට්‍රාන්ස්ලේට් කරන්න තමයි මේකේ තියෙන්නේ. ඉතින් මේක හරිම පහසු එක්සෑම් එකක්. ඊට අමතරව මේක ස්පෙસિෆික් ටොපික්ස් 12කට අදාළව විතරයි ඔයගොල්ලන්ට මේ කන්වර්සේෂන්ස් එන්නේ. නැතුව ඔහේ ඕනම කන්වර්සේෂන් එකක් එන්නේ නැහැ. එතකොට මේ ටොපික්ස් 12ට අදාළව වචන සිංහල වල වචනත් ඉංග්‍රීසි වල වචනත් ඔයගොල්ලන්ට හරි අවබෝධයක් තියෙන එක විතරයි මේක ඇතුලේ වෙන්නේ. ඒ වගේම මේකේ තියෙන ස්ටේටස් දෙකයි. එක් පාස් එහෙම නැත්නම් ෆේල්. ඔය කියන කාරණා දෙක විතරයි මේ එක්සෑම් එකේ තියෙන්නේ. දැන් මම මෙතනින් එහාට අපි මේ එක්සෑම් එක ඇතුළට ගිහිල්ලා මේකේ PT labs එක්ක ඔයගොල්ලෝ join වෙලා මේ program එක කරගෙන යනවා නම් PT labs වලින් ඔයගොල්ලන්ට මොනවද හම්බෙන support එක කොහොමද මෙච්චර guaranteed score එකක් PT labs වලින් දෙනවා කියලා කියන්නේ හරි ලේසි. මොකද මේ exam එක සාමාන්‍යයෙන් training එක PT labs වලින් අපි unlimited period එකක් ඔයගොල්ලන්ට provide කළාට මේක සාමාන්‍යයෙන් within a week සතියක කාලයක් ඇතුළත complete කරගන්න පුළුවන් හරිම පුංචි exam එකක්. ඒතකොට exam එකක් යන්නේ විනාඩි 10යි නම් අපි දන්නවා content එකක් ඒ හා සමානවම පුංචි ලේසියෙන් කරගන්න පුළුවන්කම ලැබෙනවා. මම මෙතනින් එහාට පැහැදිලි කරන්නම් PD labs එක join වුණාම ඔයගොල්ලන්ට මොනවද ලැබෙන්නේ? ඒ වගේම real exam එක මොන වගේද simulate වෙන්නේ? real exam questions මොන වගේද දෙන්නේ? scoring mechanism එක මොකද්ද? මොන විදිහටද මේ මම කිව්වා categories මේකේ 12කට අදාළව විතරයි ඔයගොල්ලන්ට exam එකට questions එන්නේ. මේ categories මොනවද? සහ මේ categories වලින් each and every categories වලට maximum score එක ඔයාලට score කරගන්න PD labs වලින් මොකද්ද ලැබෙන support එක කියන කාරණාව අපි real exam එකක් බලන ගමන්ම ඊටු කාරණා ටික පැහැදිලි කරගමු. right එතකොට මේක කොහොමද මේ එක්සෑම් එක රන් වෙන්නේ කියන කාරණාව මම මුංචි පැහැදිලි කිරීමක් කරන්න. මේකේ ඔයගොල්ලන්ට හම්බ වෙන්නේ සාමාන්‍ය day to day conversation එකක් translate කරන්න සිංහල එක ඉංග්‍රීසි වලටත් ඉංග්‍රීසි එක සිංහලටත්. right එතකොට මේක ඔයගොල්ලන්ට තියෙන ලේසිය තමයි මේකේ තියෙන්නේ මේ conversation එක සාමාන්‍ය general conversation එකක්. උදාහරණයක් විදිහට ඔයගොල්ලෝ හිතන්න ඔයගොල්ලෝ CEB එකට සිලෝන් ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකට ඔයගොල්ලෝගේ ගෙදර ඇති විදුලි කාර්මික ගැටලුවක් පිළිබඳ දැනුම් දෙන්න කෝල් එකක් ගන්නවා. ඔන්න ඔය කෝල් එක සිංහල සහ ඉංග්‍රීසි පුද්ගලයෙක් අතර යනවා නම් සිංහල එක ඉංග්‍රීසි වලටත් ඉංග්‍රීසි එක සිංහලටත් ට්‍රාන්ස්ලේට් කරන්නයි තියෙන්නේ. right එතකොට මේකේ ඔයගොල්ලන්ට එන්නේ ඒ වගේ විනාඩි 2කමාරක විතර කන්වර්සේෂන්ස් දෙකක් ටොපික්ස් දෙකකට අදාළව මුළු ලෝකෙම තියෙන ටොපික්ස් වලට අදාළව මේ කන්වර්සේෂන්ස් එන්නේ නැහැ. ඒක තමයි ඊළඟ ලේසිය. මේක ටොපික්ස් 9කට ලිමිට් වෙලා තියෙනවා. මෙන්න මේ කියන ටොපික්ස් ටිකට තමයි එන්නේ. මෙතන ටෝටල් එක ටොපික්ස් 12ක් තියෙනවා. නමුත් මේකේ මේන් 9ක් තියෙනවා. එතකොට business, community, consumer affairs, education, employment, financial, health, housing, immigration, insurance, legal, social services කියන මේ categories වලින් විතරයි ඔයාට මේ ඩයලොග්ස් ටික එන්නේ. එහෙනම් මුළු ලෝකෙම තියෙන සිංහල වචනත් මුළු ලෝකෙම තියෙන ඉංග්‍රීසි වචනත් දැනගන්න අවශ්‍යතාවයක් නැහැ. right මේකේ ඕගොල්ලන්ට විනාඩි 2කමාරක විතර ඩයලොග්ස් දෙකක් එනවා. ඒ ඩයලොග්ස් දෙකකට එකකට ලකුණු 45 ගානේ ඔයාට ටෝටල් මාක් එක ලකුණු 90ක් තියෙනවා. එතකොට ඔයගොල්ලෝ පාස් වෙන්න නම් ලකුණු 90ෙන් ලකුණු 63ක් ගන්න ඕනේ. මේකේ තියෙන්නේ පාස් ෆේල් කියන ස්ටේටස් දෙක විතරයි. එතකොට ලකුණු 90ෙන් 63ක් ගන්න ඕනේ එක්සෑම් එක පාස් වෙන්න නම්. එතකොට මම පොඩි සෙනාරියෝ එකකින්ම ඔයගොල්ලන්ට පැහැදිලි කරන්නම් කොහොමද මේකේ පාස් ෆේල් කේසස් ඔයගොල්ලන්ට එන්න පුළුවන්. මේකේ එතකොට එක ඩයලොග් එකකට තියෙන ලකුණු 45යිනේ. ඩයලොග් එකක් කියන්නේ අර කන්වර්සේෂන් එකක් විනාඩි 2කමාරක් කන්වර්සේෂන් එකක්. ඒකට ලකුණු 45යිනේ. මේකේ ඔයගොල්ලෝ පාස් වෙන්න නම් each band එකෙන් each dialogue ඔයගොල්ලෝ ගන්න ඕනේ ලකුණු 45න් ලකුණු 29ක් හෝ ඊට වැඩියෙන් ඒ වගේම overall mark එක ලකුණු 63ක් වෙන්නත් ඕනේ. හෝ ඊට වැඩියෙන් වෙන්න ඕනේ පාස් වෙන්න නම්. මම මේක පැහැදිලි කරන්නම් පුංචි සෙනාරියෝ එකකින්. ඒත් අපි බලමු සෙනාරියෝ 1 එකේ
ඔයා ඔන්න ඩයලොග් 1 එකට පළවෙනි කන්වර්සේෂන් එකට ලකුණු 45න් 23ක් ගත්තා. ඩයලොග් 2 එකට ලකුණු 45න් 41ක් ගත්තා. ඒ කියන්නේ මේ එකකට ඔයා ලකුණු 45න් 41ක් ගත්තට වැඩක් නැහැ. ඔයා ඩයලොග් 1 එක ෆේල්. මොකද ලකුණු 45න් 29 කියන මිනිමම් එක රීච් කරලා නැහැ. ඔයා ක්ලියර් ෆේල්. සෙනාරියෝ 2 එකේ ඔයා ඩයලොග් 1 එකටත් ලකුණු 90න් 45ක් ලකුණු මේ 45න් 29ක් ගන්නවා. ඩයලොග් 2 එකටත් ලකුණු 45න් 29ක් ගන්නවා. එතකොට each dialogue ඔයා අවශ්‍ය කරන පාස් මාක් එක රීච් කළා. හැබැයි ඔයාගේ overall මාක් එක ලකුණු 63 කියන එක ඕගොල්ලෝ රීච් කළා නැහැ. right? ඒ හින්දා ඕගොල්ලෝ marginal fail වෙනවා. එතකොට scenario 3 එක ගත්තොත් dialogue 1 එකට ලකුණු 32ක් ඕගොල්ලෝ අරන් තිනවා. dialogue 2 එකට ලකුණු 31ක් අරන් තිනවා. each dialogue ලකුණු 29 කියන සීමාව පහු කරලා තිනවා. ඒ වගේම overall mark එක ලකුණු 63ක් අරන් තිනවා. ඔයා පාස් වෙනවා. right? හරිම ලේසි. මේ exam එකේ ඕගොල්ලොන්ට අපි PT labs වලින් 100% database එක දෙනවා. මේකේ තියෙනවා වගේ අර PT වගේ repeat sentence 1000 ගණන් 2000 ගණන් වගේ එහෙම නැහැ. මේකේ සම්පූර්ණ dialogues තියෙන්නේ මේ topics 9ටම අදාළව dialogues 54යි. ඒ dialogues 54ම exam එකට එන as it is දෙනවා. මේක dialogue එකක් විනාඩි 2:00යි 3යි අතර කාලයක් තමයි long වෙන්නේ. ඒ වගේම මේ dialogues 54ටම අදාළව ඕගොල්ලෝ මේ each and every topics වලට වෙන වෙනම දැනගත යුතු සිංහල සහ ඉංග්‍රීසි වචන ටික අපි ඕගොල්ලන්ට provide කරනවා. ඒ වගේම ඒකින් sentences හදලා practice කරන්න platforms ඊළඟට real exam dialogues ටික train වෙන්න platforms ටික අපි provide කරනවා. ඒ ටිකෙන් පමණයි exam එකට ඕගොල්ලන්ට questions එන්නේ. right? එතකොට මේක හරිම ලේසි පහසු පාට් එකක්. මම ඊට අමතරව තවදුරටත් මේකයි ෆේල් වෙන්නේ නැති කියන කාරණාව තව පුංචි පැහැදිලි කිරීමක් real exam එකකින්ම ඕගොල්ලන්ට පැහැදිලි කරන්නම්. එතකොට ඕගොල්ලන්ට හොඳට තේරෙයි කොහොමද වෙන්නේ කියලා. right? මේක දැන් මේ exam එකේ run වෙච්ච real exam part එකක් මම play කරන්නම්. එතකොට තේරෙයි හරියටම මොන වගේද question එක එන්නේ, මොන වගේද perform කළ යුත්තේ, ඇයි මේක ලේසි වෙන්නේ කියලා. right? අපි යමු. right, ahagedin. This is a conversation between a parent and a teacher at a school. Good morning, Mrs. Fernando. Thank you for coming today. Please take a seat. right, ඔන්න ඕකට අපි කියන්නේ ඔන්න sentence එකක් නේ ඕක. එතකොට ඕකට අපි CCL වල කියන්නේ segment එකක් කියලා. right? එතකොට මේ වගේ segments මේ විනාඩි 2:00ක් වගේ ඇතුළත කාලය යන මේ dialogue එකේ segments තියෙනවා 15ක් 16ක්. එතකොට examiner එහා පැත්තේ ඉඳලා ඔයාට දැන් මේ එක segment එකක් play කරනවා. ඔයාට තියෙන මේ සිංහලෙන් කිව් එක ඉංග්‍රීසි වලින් කිව් එක සිංහලට දැන් translate කරන්න. ඔයාට pen and paper ගෙදර ඉඳන් ඔයාට පාවිච්චි කරන්න පුළුවන්, ප්‍රශ්නයක් නැහැ. එතකොට ඔයාට මේක අනිත් පැත්තට කියන්න තියෙන්නේ. දැන් මේකෙදි ඕගොල්ලන්ට බැරි ඇත්තටම ඉංග්‍රීසි නෙමෙයි සිංහල. right? සිංහලයි බැරි. මොකද හේතුව අපි සිංහල හරියට කතා කරන જાතියක් නෙමෙයි, අපි කතා කරන්නේ ඉංග්‍රීසිනේ. සිංග්ලිෂ් කතා කරන්නේ. right? ඉංග්‍රීසි ටිකක් වැඩිපුර කතා කරන්න පුළුවන් වුණොත් තමයි අපේ සමාජයේ පිළිගැනීමක් තියෙන්නේ. ඒ හින්දා තමයි අපේ සමාජයට මේ තත්ත්වයට වැරදිලා තියෙන්නේ. right? ඒතර ඒක තමයි ප්‍රධාන එක හේතුව. බැරි සිංහල ඉංග්‍රීසි නෙමෙයි. right? දැන් මේක උනත් බලන්න මේකේ කියන්නේ good morning Mrs. Fernando, thank you for coming today. Please take a seat. කොහොම කියන්නේ? දැන් මේක translate කරනකොට කොහොමද ඕගොල්ලන්ට කියවෙන්නේ? right? සුබ උදෑසනක් Mrs. Fernando. බොහොම ස්තුතියි පැමිණියාට. කරුණාකර අසුනේ වාඩි වෙන්න. නොම කියයි. ඒතකොට හරිද? වැරදි. Mrs. Fernando කිව්වේ. Mrs. Fernando කියන්න බෑ. Fernando මහත්මිය. ඒ වගේම තමයි හරි සරල සිංහල වචන මේකේ මහා ලොකු අර ලිටරචර් ලෙවල් එකට සිංහලවත් ලිටරචර් ලෙවල් එකට ඉංග්‍රීසිවත් ඕනේ නැහැ. මොකද මේක සරල එදිනදා ජීවිතේ කන්වර්සේෂන් එකක්. දැන් උදාහරණයක් විදිහට අපි මේ ෆයිනෑන්ස් කියන කැටගරි එක යටතේ උදාහරණයක් ගත්තොත් ඕගොල්ලෝ කවදාවත් බැංකුවකට ගිහිල්ලා කියලා නෑනේ මට ණයපතකට ඇදුම්පතක් දෙන්න කියලා. right? ඕගොල්ලෝ ඉල්ලලා තියෙන අනිවාර්යෙන් ක්‍රෙඩිට් කාඩ් එකකට ඇප්ලිකේෂන් එකක් දෙන්න. මුළු ජීවිත කාලෙම ඕක තමයි කියලා ඇත්තේ. right? මොකද අපි හරි සිංහල වචන කතා කරලා ඇහුවොත් එම් බැංකුවේ සල්ලි තිබ්බත් ක්‍රෙඩිට් කාඩ් එක දෙන එකක් නෑ. එහෙම තත්ත්වයක් නේ තියෙන්නේ. right? එහෙනම් බැරි සිංහල. එතකොට අර දැනගන්න ඕන ක්‍රෙඩිට් කාඩ් කිව්වම ඔලුවට එන්න ඕන ණයපතක්. right? application form කිව්වම අයදුම්පතක් ටක් ගාලා ඔලුවට එන්න ඕන. ඒක තමයි අවශ්‍යතාවය තියෙන්නේ. ඒක ඔලුවට එන්න ඕනවට exam එකට එන word file ටික ඒ වගේම audio tracks ටික exam එකට as it is එන
අපි ප්‍රොවයිඩ් කරනවා. ඒ වගේම දැන් අපි හිතමු දැන් මේකට කියන සෙග්මන්ට් එක මේක සෙන්ටෙන්ස් එකක් ඔයාට දැන් ඇහුන්නේ නැහැ. right? ඔයාලට ලියා ගන්න බැරුණා ඇහුනෙත් නැහැ. එහෙම වෙන්නේ නැහැ මේ වගේ හරිම සරල හරිම ස්ලෝ යන ට්‍රැක්ස් ටිකක් දෙන්නේ. එතකොට ඇහුන්නේ නැත්නම් ඔයාට පුළුවන් කියන්න එක්සැමිනර්ට ඔයාට repeat please කියලා. එතකොට එක්සැමිනර් ඒ සෙන්ටෙන්ස් එකම ආයි ප්ලේ කරනවා. right? එතකොට ඒ වගේ repeats ඔයාට මේ එක ඩයලොග් එකකට ගන්න පුළුවන් repeats 3ක්. එතකොට අපි හිතමු ඔයා note take කරගත්තා. නමුත් ඔයාට හරියට කියන්න බැරුව ගියා. ඒ කියන්නේ note take කරගත්ත එකෙත් මැද main important part එකක් කියලා හිතන එකක් මිස් වුණා. එතකොට ඔයාට examiner ට කියන්න පුළුවන් correction please කියලා. ඒ වගේ corrections ඔයාට මේ dialogue එකකට ගන්න පුළුවන් 3ක්. විනාඩි 2කමාර dialogue එකකට correction 3යි repeats 3යි ගන්න පුළුවන්. අන්න හින්දායි මේ exam එක fail වෙන්නේ නැහැ කියලා කියන්නේ. මේකේ pass rate එක 100%. සාමාන්‍යයෙන් අපේ ස්ටුඩන්ට්ස් ලට corrections වත් repeats වත් එකක්වත් ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද exam එකට එන dialogues ටික train වෙන්න අවශ්‍ය කරන සියලුම platforms ටික අපි මේක ඇතුලේ provide කරනවා. අපි තව පුංචි parts දෙකක් මේක ඇතුලේ බලමු. එතකොට ඔයාලට හොඳ complete idea එකක් එයි. ස්තුතියි. සුබ උදෑසනක්. ඔබතුමා හොඳින්ද? right. මේක ඇහුවේ ස්තුතියි. සුබ උදෑසනක්. ඔබතුමා හොඳේද? දැන් උතර කොහොමද translate කරන්නේ? right? Thank you. Good morning. So, are you all right today? How are you doing today? ඕන විදිහකට අහන්න පුළුවන්. අර each and every words අනිත් පැත්තට translate වෙන්න අවශ්‍ය නැහැ. මේකේ overall අදහස තමයි translate වෙන්න ඕනේ. ඉතින් හරිම ලේසි. ඒකයි මම කිව්වේ අර එදිනදා ජීවිතේ කතා කරන විදිහ තමයි translate වෙන්න ඕනේ. හැබැයි main අදහස එහා පැත්තට යන එක විතරයි මේගොල්ලන්ගේ target එක. ඔයාව fail වෙන එක නෙමෙයි. main අදහස එහා පැත්තට යවනවා කියන එක විතරයි මේකේ ටාගට් එක වෙලා තියෙන්නේ. ඉතින් මේ එක්සෑම් එක හරියම ලේසි. කැමති කෙනෙක් ඉන්නවා නම් මේ එක්සෑම් එක කරන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම ඕගොල්ලන්ගේ ඇප්ලිකේෂන් එක ප්‍රයොරිටයිස් වෙනවා. මොකද්ද ප්‍රයොරිටයිස් වෙනවා කියලා කියන්නේ? ඒ තමයි දැන් ගොඩාක් ස්ටුඩන්ට්ස් ලට වැරදිලා තියෙන දෙයක් තමයි හරි අවබෝධයක් නැති තැනක් තමයි මේ EOI system එක expression of interest එක දාලා මේ system එක කොහොමද වැඩ කරන්නේ කියන දේ. දැන් සමහර ස්ටුඩන්ට්ස් ලා ඉන්නවා මේ මගේ ක්ලාස් එකට එනවා 65 හරි අරගෙන PT දැන් 79 ගන්න ඕන වුණාම එනවා. හැබැයි ඒගොල්ලෝ මට ඇවිල්ලා කියන්නේ I have applied for the permanent residency in Australia. ඉතින් PR එකට apply කරන්න ඇයි ක්ලාස් එන්නේ කියලා මම ආයි ළමයින්ගෙන් අහනවා. නමුත් ඒගොල්ලෝ ඇප්ලයි කරලා තියෙන PR එකට නෙමෙයි ඒගොල්ලෝ ඇත්තටම ඇප්ලයි කරලා තියෙන ඉන්විටේෂන් එකට. ඒතොර ඉන්විටේෂන් එකට ඇප්ලයි කරනවායි PR එකට ඇප්ලයි කරනවායි කියලා කියන්නේ කාරණා දෙකක්. right? එතකොට දැන් මේ EOI system එක වැඩ කරන විදිහත් හරි අවබෝධයක් තියාගන්න. මොකද මේ අවබෝධය නැතුව ඔයගලන්ට හරියට පාත් එකේ යන්න බෑ. මොකද අපි කරන හැම දෙයක්ම පොඩ්ඩක් ප්‍රැක්ටිකල් වෙන්න ඕනේ. දැන් මේ තියෙන තත්ත්වෙත් එක්ක පුළුවන් තරම් මාක්ස් වැඩි කරගන්න තරමට තමයි ඔයාට ප්‍රයොරිටයිස් වෙන්න පුළුවන්. මොකද දැන් ඕගොල්ලෝ ඔන්ෂෝ ඇප්ලයි කරත් ඕගොල්ලෝ ඔෆ්ෂෝ ඇප්ලයි කරත් වෙනසක් නැහැ. ඕගොල්ලෝ වැටෙන්නේ එකම පූල් එකකට. ඒ කියන්නේ ඕස්ට්‍රේලියාව වල ඉන්න ස්ටුඩන්ට් වීසා ඉන්න කට්ටිය 491 වීසා වලට ඇප්ලයි කරනවා 189 190 ඔය සියලුම වීසා කැටගරිස් වලට ඕස්ට්‍රේලියාව වල ඉන්න කට්ටියත් ඇප්ලයි කරනවා. ඒගොල්ලෝ මේ සියලුම ආකාරයේ එක්සෑම් ටික කරලා මේකේ පුළුවන් තරම් ඔප්ෂන් ටික එනේබල් කරගන්න. එතකොට ඕගොල්ලොත් මේක කරනවා නම් ලංකාවෙත් ඉන්න අනිත් ස්ටුඩන්ට්ස්ත් මේ සියලුම ආකාරයේ එක්සෑම් ටික දැන් අවైలබල් වෙලා ඉඳ කරනවා. ඒතර ඕගොල්ලෝ මේක කරන්නේ නැතුව මගහරිනවා කියන්නේ ඕගලන්ගේ ඇප්ලිකේෂන් එක පහලින් තියෙන. කොහොමද මේක වෙන්නේ? දැන් කට් ඔෆ් එක තියෙන 65 නේ ඕස්ට්‍රේලියාව වල. ඒතර කට් ඔෆ් එක 65 කියන පොයින්ට් මාක් එක රීච් කළා කියන එක ඕගලන්ට මේ වෙලාවේ ඉන්විටේෂන් එකක් එන්න කරුණු කාරණාවක් වෙන්නේ නැහැ. පුළුවන් තරම් මාක්ස් වැඩි කරගන්න ඕනේ. ඔයාගේ ඇප්ලිකේෂන් එක ප්‍රයොරිටයිස් වෙන්න නම් මම උදාහරණයකින් පැහැදිලි කරන්නම් මේක. අපි හිතමු දැන් ඔයාගේ පාස් මාක් එක දැන් ඔයා තියෙන දැන් ලකුණු 70ක් ඔයා ගත්තා වුණා අද. අපි හිතමු මේ EOI system එක කියලා කියන්නේ 100% automated system එකක්. කම්පියුටර් එකකින් තමයි මේක වැඩ කරන්නේ. කිසිම තැනක human involvement එකක් නැහැ. කිසිම මිනිස්සෙක් මේකට engage වෙලා ඔයා හොඳයි ඔයාගේ ඇප්ලිකේෂන් එක හොඳයි ඔයා මේව කරලා තියෙනවා කියලා select කරන්නේ නැහැ. එම සිලෙක්ටිව් ක්‍රයිටීරියා එකක් නැහැ. එතකොට මේක ඔයාගේ ඇප්ලිකේෂන් එක කොතනද සෝට් වෙන්නේ කියන එක තීරණය වෙන්නේ ඔයාගේ තියෙන විවිධාකාර ක්වොලිෆිකේෂන්ස් මත. එතකොට පළවෙනිම දේ ඔයාගේ පොයින්ට්ස් මත තමයි ඔයාව මේකේ සෝට් වෙන්නේ. එතකොට අපි හිතන්න ඔයා ඔන්න කට් ඔෆ් එක දැන් 65යි තියෙන ඔයා පොයින්ට් 70ක් අද හදාගත්තා. එතකොට මේ 65 කට් ඔෆ් එක තියෙන ඇප්ලිකේෂන් අපි හිතමු 1000ක් තියෙනවා කියලා. දැන් අවුරුද්දක් තිස්සේ 1000ම වේටිං බලාගෙන ඉන්නවා මට ඉන්විටේෂන් එකක් එයි කියලා. ඔයා අද නමුත් ගන්නවා 70ක්. ඔයා අද තමයි ඇප්ලයි කරන්නේ.
හැබැයි අර අවුරුද්දක් තිස්සේ වේටිං හිටපු කට්ටිය අදාළ නෑ. ඒ 1000ම ෆව් කරගෙන ගිහිල්ලා ඔයාව අර 70 ලොට් එකේ යටටම වැටෙනවා. යටටම වැටෙන්නේ මොනවා හින්දාද? ඒ EOI effective date එක කියන්නේ කවද්ද ඔයා ඇප්ලයි කළේ කියන කාරණාව මත. එතකොට ඔයා අද ඇප්ලයි කළේ ඔයාට කලින් 70 ගත්ත කට්ටිය ඔන්න උඩ ඉන්නවා. හැබැයි ඊට කලින් ප්‍රයොරිටයිස් වෙන දෙයක් තියෙනවා. ඒ තමයි අපි හිතමු දැන් ඔයාට උඩින් ඉන්න එක්කෙනා 70 අරගෙන තියෙන්නේ එයාගේ ස්කිල් එක්ස්පීරියන්ස් වලින් තමයි 70 අරන් තියෙන්නේ එයාට තියෙන 65 PT වලට හැබැයි එක්ස්පීරියන්ස් වැඩි ඔයාට වඩා එයාට 8 years තියෙනවා ඔයාට තියෙන 3 years right හැබැයි ඔයා point 70 අරගෙන තියෙන්නේ PTE 79 plus උත් අරගෙන CCL උත් අරගෙන කියන කාරණාව fulfill කරලා අන්න එතකොට ඔයා මේකේ ඉංග්ලිෂ් ප්‍රොෆිෂන්සි එක ප්‍රූව් කරන්න තියෙන හැමතැනම ගන්න තියෙන මැක්සිමම් පොයින්ට්ස් එක අරගෙන එයාට උඩින් ප්‍රයොරිටයිස් වෙනවා. මොකද මේක ඉංග්ලිෂ් ස්පීකින් කන්ට්‍රි එකක්. ඒගොල්ලෝ ලැන්ග්වේජ් එකට තැන දෙනවා. ඒ වගේම පොයින්ට්ස් වලින් හයි කරගන්න තියෙන එකම තැන තමයි මේ CCL extra 5 points කියන තැන. එතකොට ඒක ඕගොල්ලන්ගේ ඩිසිෂන් එක ඕගොල්ලෝ මේ සිස්ටම් එක ඇතුලේ ප්‍රයොරිටයිස් වෙලා පුළුවන් තරම් ඉක්මනට ඉනිටේෂන් එක සිකියුර් කරගන්නවාද කියන කාරණා. මොකද මේ රූල්ස් ඕනම වෙලාවක චේන්ජ් වෙන්න පුළුවන්.